නමස්කාර වේවා බුදුරුවනට සමදා බුදු හිමි සරණ යමි. නමස්කාර වේවා දම්රුවනට සමදා සදහම් සරණ යමි. නමස්කාර වේවා සංඝරුවනට සමදා මහා සංඝ සරණ යමි. නමස්කාර වේවා තුනුරුවනට සමදා තිසරණ සරණ යමි. සාදු සාදු සාදු. ගෞතම බුදුරජාණන් වහන්සේ වදාළ උතුම් ශ්‍රී සද්ධර්මයේ මහත් වූ අනුකම්පාවෙන් අපහට පෙන්වා දෙන අපගේ ගුරු දේවෝත්තම පරම පූජනීය පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට අපගේ ආදර ගෞරව නමස්කාරය වේවා. සාදු සාදු සාදු. ශ්‍රද්ධාවන්ත පින්වත්නි, බුදුරජාණන් වහන්සේ නමක් පහළ වෙලා අවිද්‍යා අන්ධකාරයෙන් වැහුණ ලෝකේ දහම් ප්‍රදීපයක් වගේ අපි එක එක්කෙනාගේ ජීවිත ආලෝකමත් කරනවා. ජීවිතේ ආලෝකමත් වෙනවා කියලා කියන්නේ ජීවිතේ තියෙන පාපේ නම් වූ අඳුර දුරු වෙලා යනවා. අකුසලේ නම් වූ අඳුර දුරු වෙලා යනවා. අයහපත නම් වූ අඳුර දුරු වෙලා යනවා. අනවබෝධේ නම් වූ අඳුර දුරු වෙලා යනවා. කුසලේ නම් වූ එළිය ඇති වෙනවා. පින නම් වූ ආලෝකය අපේ ජීවිතේ ඇති වෙනවා. යහපත නම් වූ ආලෝකය අපේ ජීවිතේ ඇති වෙනවා. ප්‍රඥාව නම් වූ ආලෝකය අපේ ජීවිතේ ඇති වෙනවා. ඉතින් මේ ලෝකයට ආලෝකය දන් දුන්නේ අපේ ගෞතම අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ. ඉතින් මේ දහම් ප්‍රදීප වැඩසටහනෙන් ඔබ දැන් දේශනා කීපයක් ශ්‍රවණය කළා. බුදුරජාණන් වහන්සේ වදාළ අට්ඨක වර්ගයේ දේශනා අපි ඉගෙන ගනිමින් ඉන්නේ. කාම සූත්‍රයේ ආරම්භය ඔබ ඉගෙන ගත්තා. බුදුරජාණන් වහන්සේ වදාළේ කාමං කාමේ මානස්ස තස්ස චේතං සමිඤ්ජති. කම්සප විඳින්න කැමති කෙනාට ඒ කම්සප තමන්ට ලැබෙද්දී අද්දා පීති මනෝ හෝති. ලද්දා මච්චෝ යදිච්චති. මම පතපු කාමයේ මට ලැබුණා කියලා අද්දා පීති මනෝ හෝති. යාගේ මනස ප්‍රීතියෙන් සොම්නසින් පිනා යනවා කියලා බුදුරජාණන් වහන්සේ වදාළා. ඊළඟට බුදුරජාණන් වහන්සේ කාම සූත්‍රයේදී තවත් ලස්සන ගාථාවක් වදාලා. තස්ස චේකාමයානස්ස චන්ද ජාතස්ස ජන්තුනෝ තේ කාමා පරිහායන්තේ සල්ල විද්දෝව රුප්පති. බුදුරජාණන් වහන්සේ වදාලා ඒ තමන්ට ලැබෙන කාමයට ඒ කාම සැපයම එයා නිරන්තරයෙන් ලබන්න කැමතියි. දැන් හොඳට බලන්න, සාමාන්‍ය ජීවිතයක් ගෙවන කෙනෙකුට වත්පොහසත්කම් හැදෙද්දී එයා ඒ තමන්ගේ වත්පොහසත්කම් වල අනුව එයා ජීවත් වෙන්න පුරුදු වෙනවා. හිතමු අඩුපඩියකට ජීවත් වෙච්ච කෙනෙක්ට හොඳ පඩියක් ලැබෙනවා. එතකොට එයාගේ කාම්භෝගී ජීවිතය සකස් කරගන්නවා අර ලැබෙන වැටුපට අනුව. ඉතින් ලැබෙන කාමයට එයා ආසයි, ඒවා නිරන්තරයෙන් ලබන්නත් කැමතියි. බුදුරජාණන් වහන්සේ දේශනා කළා මේ කාමයන් නොඑක ආකාරයි.
පින්වත් අපිට මේ කාම ලෝකයේ වාසය කළත් ධාන ආදී සැප විඳින බ්‍රහ්ම ලෝකෙ උපන්නත් අරූපාවචර ලෝකේ අරූප ධාන උපදවල ඒ ලෝකවල උපන්නත් මේ වස්තුකාමයන්ගෙන් නම් ගැලවෙන්න බෑ. ඒ බඹුන් පවා ක්ලේශ කාමයකට නොයා ධාන සැපයෙන් වාසය කරන නිසා කුසලයට හානියක් නැහැ. නමුත් මේ භව භෝග කියන ඒවා හැමතැනම තියෙනවා. දැන් බලන්න මේ විස්තරේ තියෙනවා අතීත කාමයන් තියෙනවා. දැන් ඔබ වුණත් අතීතේ සක්විති රජවරු වෙලා ඉන්න ඇති. සක්විති රජුරුවන්ගේ ස්ත්‍රී රත්නේ වෙලා ඉන්න ඇති. නමුත් ඒ අතීත කාමයන් ඔක්කොම අනිත්‍ය වෙලා ගියා. දැන් වර්තමානයේ දශක ගණනින් ඔබ අතීතය සිහි කළොත් ඔබට මතක් වේ පොඩි කාලේ මේ විදියට අපි සැපෙන් හිටියා. තරුණ කාලේ මෙහෙම සැප වින්දා. දරුවෝ ලබලා මෙහෙම සැප වින්දා. මෙහෙම මතක් වෙයි. ඒ ඔක්කොම අතීත කාමේ. බුදුරජාණන් වහන්සේ වදාළේ අද්දා කියන සූත්‍රයේදී වදාලා අතීතං නිරුද්ධං විපරිණතං. ඒක අතීතයට ගියා. විපරිණාමයටපත් වුණා. නිරුද්ධ වුණා කියන අර්ථයෙන් වූවියේය කියලා පනවනවා කියලා. එහෙනම් කාමයන් කියන්නේ කාලයකට අයිති එකක්, කාලික එකක්. ඊළඟට අනාගත කාමේ. දැන් ඔබේ ජීවිතේ නොඑක් සිතුම් පැතුම් ඇති. මං අනාගතේ මේ වගේ කාම සම්පත් උපදව ගන්න ඕනේ. ඒ වගේම තව ටිකක් සල්ලි හම්බ කරන්න ඕනේ. නොඑක් සිතුම් පැතුම් ජීවිතේ ඇති කාමයේ ආරම්භය. මේ ගේ ටිකක් ලොකු කරලා හදා ගන්න ඕනේ. හොඳ වාහනයක් ගන්න ඕනේ. දරුවෝ ටික උස්මහත් කර ගන්න ඕනේ. තව ඉඩ කඩන් ටිකක් අරන් දා ගන්න ඕනේ. කන කර ආභරණ අරගන්න ඕනේ. මෙහෙම කියලා අනාගත කාමයන් ගැන පැතුමක් ඇති. එහෙනම් ඒවත් කාමයේ තමයි. ඊට පස්සේ මේ කොරෝනා ව්‍යසනේ මැද්දේ වුණත් වර්තමානයේ තියෙන කාමයන්ගෙන් ඔබ සතුටු වෙනවා වෙන්න පුළුවන්. ඒවෙන් අල්ප විදියට හරි ඔබ ජීවිතේ ගැට ගහගෙන අල්ප ආස්වාදයක් හෝ කාමයන් මුල් කරගෙන ලබනවා වෙන්න පුළුවන්. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ආධ්‍යාත්මික කාමයන් තියෙනවා. දැන් බලන්න බඹයක් පමණ මේ ශරීරේ තියෙන කාමයන් අපිම අපේ මේ රූපයට ඇලෙනවා සංකල්පීය රාගයක් හදාගෙන. අපිම අපේ හඬට ඇලෙනවා සංකල්පීය රාගයක් හදාගෙන. අපිම මේ ශරීරේ මුල් කරගෙන හටගන්න ගඳ සුවඳට සංකල්පීය රාගයක් හදාගෙන ඇලෙනවා. අපිම මේ ශරීරේ මුල් කරගෙන ඇතිවන රස පහසයන්ට අපි සංකල්පීය රාගයක් හදාගෙන ඇලෙනවා ආධ්‍යාත්මික කාමේ. ඊට පස්සේ තියෙන බාහිර කාමයන්. මේ බාහිර රූප, ශබ්ද, ගන්ධ, රස, පහස මුල් කරගෙන අපි කාමයන් හදා ගන්නවා සංකල්පීය වශයෙන්. ඊළඟට දේශනා කරනවා ආධ්‍යාත්ම බාහිර කාම. තමා තුළ වෙන්නත් පුළුවන්, බාහිර වෙන්නත් පුළුවන්. ආධ්‍යාත්ම බාහිර සියලු රූප, ශබ්ද, ගන්ධ, රස, පහස කියන මේ කාම ගුණයන්ට සංකල්පීය රාගයක් හදාගෙන ඇලෙනවා. මේ ඔක්කොම වස්තුකාම කියන ගණයටයි වැටෙන්නේ. ඊළඟට හීන කාමයන්. බලන්න දැන් මිනිස් ලෝකෙත් මේ හීන කාමයේ විඳින ඉන්නවා. ඉන්න තැනක් නැහැ. අඳින්න ඇඳුමක් නැහැ. කන්න කෑමක් නැහැ. බොන්න වතුර ටිකක් නැහැ. බොහෝම දුකසේ වැරහැලි ඇඟලාගෙන පදික වේදිකාවේ නිදාගන්න, සොහොන් පිටිවල නිදාගන්න, කුණු කූඩයන් අවුස්සලා කෑම ටිකක් හොයාගන්න, අනුන්ට අතපාලා කීයක් හරි ඉල්ල ගන්න හීන කාමයක් විඳින අය මේ මිනිස් ලෝකේ ඉන්නවා. පින්වත් මීටත් වඩා හීන කාමයේ තියෙන්නේ අපායේ. ඒ කාමයන් මුල් කරගෙන ඇති වෙන්නේ දුක් විඳීමක්මයි. හොඳට බලන්න නිරේ ගියාට පස්සේ කණ්ඩ තියෙන්නේ ගිනි ගුලි. ලෝහ ගුලි රත් වෙච්ච කල්ප ගණන් රත් වෙච්ච යකඩ ගුලි තමයි ගෙලින්න වෙන්නේ. කල්ප ගණන් පැහි පැහි තිබුණ ලෝදිය තමයි බොණ්ඩ වෙන්නේ. රත් වුණ පොළවේ තමයි ශරීරේ තියාගන්න තියෙන්නේ.
දරුණු අවියාවුද වලින් පහර කන්ට සිද්ධ වෙනවා. එතකොට බලන්න ඒ කාමයන්ගෙන් උපදින්නේ දුක් විඳීමක්මයි. නමුත් ඒ කාමයටත් නිරිසත ඇලුම් කරනවා. ඊළඟට තිරිසන් ලෝකේ ඒ සත්වයෝත් කාමයක් විඳිනවා. ඒකත් හීන කාමයක්. හොඳට බලන්න සතෙක්ව අල්ලගත්තට පස්සේ පණ පිටින්ම ගිලලා දානවා. පින්වත්නි තිරිසන් ලෝකේ ප්‍රණීත ආහාරයක් හොයනවා කියන එක ඊටාම දුෂ්කරයි. තිරිසන් සත්තුන්ගේ ලෝකේ තියෙන්නේ බුදුරජාණන් වහන්සේ වදාලා අඤ්ඤමඤ්ඤ කාදිකා, දුබ්බල කාදිකා, එකිනෙකාව මරාගෙන කෑමක්. ප්‍රබලයා විසින් දුබලයාව මරාගෙන කෑමක්. ඒ සත්තුවේ අනිත් සතුන්ව ආහාරයට ගනිද්දී දැන් බලන්න දැන් ඔබ කඩේකින් මාංශයක් අරගෙන ආවොත් ඔබ ඒක සුද්ධ කරලා අනවශ්‍ය දේවල් අයින් කරලා දුරු තුන පහ දාලා ඔබ ඒක පිහාගෙන තමයි කන්නේ. නමුත් තිරිසන් ලෝකෙ එහෙම එකක් නැහැ. අනිකුත් සත්වයන්ගේ මල මූත්‍රා වල ඉඳලා තියෙන සියලු අසුචි සමග තමයි ඒ සත්තු අනුභව කරන්නේ. ආන්න හීනකාමී. පෙරේත ලෝකෙත් ඒ වගේ. පෙරේත ලෝකෙ පෙරේතයෝ කුසගින් නිවස ගන්න බැරුව කෙල, සෙම, සොටු, සැරව මේ ස්ත්‍රී පුරුෂයන්ගේ ශරීර වලින් ගලන අපවිත්‍ර දේවල්, දරුවන් වදද්දි ගලාගෙන යන රුධිරය, සොහොනේ මිනී දවද්දී ගලන වුරුණු තෙල්, මේවා තමයි ප්‍රේතයන්ගේ ආහාර. ප්‍රේතයන් ලගින්නේ අමු සොහොන් වල, තුම්මන් හන්දිවල, සමහර ප්‍රේතයන් උපදින්නේ කාන්තාරවල. හීන කාමයක්. නමුත් ඒ කාමයට ගිජු වෙලා ප්‍රේතයෝ වාසය කරනවා. අසුරයොත් ඒ වගේ. එතකොට බලන්න මේ අපි මේ ගත කරන සමස්ත ලෝකේ හීන කාමයේ කියලා එකක් තියෙනවා. ඒවටත් සංකල්පීය රාගයක් හදාගෙන ඒ සත්වය ඇලී වාසය කරනවා. ඊළඟට තියෙනවා මධ්‍යම කාමයේ. දැන් මිනිස් ලෝකයේ මධ්‍යම කාමයේ ස්වභාවය බහුලයි. එදිනෙදා රැකියාවක් කරගෙන ඒ රැකියාවෙන් ජීවත් වෙන මිනිස්සු බහුලයි. එතකොට කාටවත් අතපාන්නේ නැතුව Tamanට තියෙන දෙයක් තියෙන ආකාරයකින් පරිභෝග කරලා යම් සැපයකින් වාසය කරනවා. ඊළඟට සමහර අය ඉන්න ප්‍රණීත කාමී විඳින අය සුළු උත්සාහයකින් කෝටි ගණන් ප්‍රකෝටි ගණන් හම්බ කරනවා. අතට පායට දැසිදස්සෝ ඉන්නවා. හොඳ යාන වාහනවල යනවා. සමහර කෙනෙකුට ඒ ප්‍රණීත කාමයේ දැක්කාම ආන්න දිව්‍ය ලෝකින් දෙවිවරු වගේ කියලා සමහර මිනිස්සු ගැන හිතෙන්නත් පුළුවන්. එතකොට ඒ වගේ ප්‍රණීත කාමයේ විඳින අය මිනිස් ලෝකේ ඉන්නවා. ඊටත් වඩා ප්‍රණීත කාමයක් විඳිනවා දෙවිවරු. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා දෙවියන් අතරත් කාමයේ තියෙනවා. දැන් මිනිස් ලෝකේ අපි මේ තියෙන පුංචි ගේ දොරට අහු වෙන එකේ මේ පොඩි වාහනයක් දෙකක් තියෙනකොට ඒකට අහු වෙන එකේ මේ කනකර ආභරණ වලට අහු වෙන එකේ දෙවියන් අතර කොයිතරම්නම් ආසාවෙන් මත් වෙන්න කාමයෙන් මත් වෙන්න දේවල් තියෙනවද? විමාන වත්තු වල දෙවිවරුන්ගේ විස්තර හොඳට තියෙනවා. සමහර දෙවිවරුන්ගේ විමාන යොදුන් 12ක් උසයි. දිව්‍යාංගනාව පිරීලා ඉන්නවා. එක දිව්‍ය පුත්‍රයෙකුට දිව්‍යාංගනාවන් දහස් ගණන් සිටිනවා. එක තැනක තියෙනවා ඒ දිව්‍ය පුත්‍රයාට දිව්‍යාංගනාව 60000ක් ඉන්නවා. කියනවා මේ ඔබතුමා බබලන්නේ හරියට සිකුරුතරු වගේ, ඕෂධි තාරකාව වගේ බබලන්නේ. ඉතින් ඔය මොන වගේ පිනක් කරලා දුතෙන්ට ආවි කියලා දෙවිවරු වහනවා. 이르දිමත් රහතන් වහන්සේලා බොහෝ විට අපේ මුගලන් මහරහතන් වහන්සේ දිව්‍ය ලෝකේ වැඩම කරලා ඒ දෙවිවරුන්ගේ සැප උපදින්න කරපු පින අහනවා. එතකොට බලන්න ප්‍රණීත කාමයන් තේනවා. දැන් තව්තිසා දිව්‍ය ලෝකේ, චාතු මහරජික දිව්‍ය ලෝකේ, යාම දිව්‍ය ලෝකේ, තුසිත දිව්‍ය ලෝකේ තියෙන්නේ එළඹ සිටි කාමයන්. නිතර ඒ කාමයන් තේනවා.
ඊළඟට ලෝකයක් තියෙනවා නිම්මාන රතේ ලෝකේ. ඒකත් දිව්‍ය ලෝකයක්. ඒක ප්‍රණීත කාමයන් භුක්ති විඳින ලෝකයක්. දේශනාවේ තියෙන්නේ කොහොමද මේ නිම්මාන රතේ ලෝකේ මනාප කායික දේවරු ඉන්නේ. තමන් කැමති ආකාරයේ ශරීර මවා ගන්න පුළුවන්. තමන් කැමති විදිහේ ආභරණ, තමන් කැමති විදිහේ සලුපිලි, තමන් කැමති විදිහේ දිව්‍ය විමාන, තමන් කැමති විදිහේ දිව්‍ය භෝජන, ප්‍රණීත දේවල් තමන් කැමති විදිහට මවාගෙන ආන්නේකට ඇලිලා වාසය කරන ලෝකයක්. එතකොට බලන්න ප්‍රණීත කාමයක්. එතකොට නිම්මාන රතී කාමයක් තියෙනවා. ඊළඟට ආයිත් දිව්‍ය 6 වෙනි දිව්‍ය ලෝකේ තමයි පරිනිම්මිත වසවර්ති ලෝකේ. එහෙනම් පරිනිම්මිත කාමයකුත් තියෙනවා. දැන් පරිනිම්මිත වසවර්තියේ කාමී උපදින ක්‍රමේ තමයි යම් යම් දිව්‍ය පුත්‍රයෝ යම් යම් දෙයකට ආසා කරනවාද අනිත් දෙවිවරු ඒ දිව්‍ය පුත්‍රයාගේ හිත බලමින් ඒ ආසා කරන දේවල් මවනවා, නිර්මාණය කරනවා. එතකොට අර ආසා කරන දිව්‍ය පුත්‍රයා ඒ වැසුරු කරගෙන අනුන් විසින් මවන ලද කාමයේ ඇලි සැපයෙන් වාසය කරනවා. දේශනාවේ තියෙනවා පරිනිම්මිත වසවර්ති කාමය කියලා එකක් තියෙනවා. එහෙනම් බලන්න මේ එක එක දිව්‍ය ලෝකවල ස්වභාවයන් වෙනස්. ඊළඟට තියෙනවා මොකක්ද රූපාවචර කාමයන්. දැන් පළවෙනි ධානය ඉපදිලා ඒ කෙනා උපදිනවා බුදුරජාන් වහන්සේ වදාලා බ්‍රහ්මපාරිසජ්ජ කියන ලෝකේ. ඒ කෙනා කල්පයක් ආයුෂ බ්‍රහ්මපාරිසජ්ජ කියන ලෝකෙ විඳිනවා. ඊළඟට කෙනෙක් දෙවනි ධානය උපදව ගන්නවා. එයා ආභස්සර කියන ලෝකෙ උපදිලා කල්ප දෙකක් ආයුෂ විඳිනවා. ඊළඟට තුන්වෙනි ධානයේ කෙනෙක් උපදවාගෙන එයා උපදිනවා සුබකින්න කියන ලෝකේ. එයා විඳිනවා කල්ප 4ක ආයුෂයක්. බුදුරජාණන් වහන්සේ වදාලා කෙනෙක් 4 වෙනි ධානය උපදවනවා. එයා උපදිනවා වේහප්පල කියන බ්‍රහ්ම ලෝකේ. එයා කල්ප 500ක් ආයුෂ විඳිනවා. එතකොට විස්තර කරනවා රූපාවචර ධර්මයන් තියෙනවා. දැන් ධාන සැපෙන් වාසය කරන බඹුන්ට පවා බ්‍රහ්ම විමාන තියෙනවා. එතකොට මේ බ්‍රහ්ම විමානවල යම් සලුපිලි දරනවා, යම් නිලතල දරනවා. එතකොට ඒ ඔක්කොම මැද්දේ ඒ තමන් මිනිස් ලෝකෙදි පුරුදු කරපු නොපිරිහි පවත්තගත්ත යම් ධාන සැපයක් ඇද්ද එහි ඒ ධාන සැපෙන් වාසය කරනවා. දැන් පින්නති බලන දැන් මේවා කියද්දි පුදුම වෙන්න දෙයක් නැහැ. දැන් මිනිස් ලෝකේ වුණත් ඉන්නවා මහා ධනවත් අය. ධනේට මුලා වෙන්නේ නැතුව, බලයට මුලා වෙන්නේ නැතුව, රූපයට වසඟ වෙන්නේ නැතුව මේ මිනිස් ලෝකෙත් හොඳට දන් දෙන අය ඉන්නවනේ. හොඳට සිල් රකින්න අය ඉන්නවනේ. මේ කාමයන් මැද්දේ බණ භාවනා කරගෙන හිත විරාගී කරන ගිහි අය ඉන්නවනේ. ඉතින් එහෙමනම් බ්‍රහ්මයන් ගැන කවර කතාවද? එහෙනම් බ්‍රහ්ම ලෝකේ පවා වස්තුකාමයන් තියෙනවා. ඊළඟට අරූපාවචර ලෝකේ පවා වස්තුකාමයන් තියෙනවා. එතකොට ඒවාට ග්‍රහණය නොවි ඒවා පාවිච්චි කරනවා, ග්‍රහණය නොවි ධාන සැපේන්ම වාසය කරනවා ඒ ලෝකවල. ඊටසේ බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ තියෙනවා යමක් තෘෂ්ණාවට කාරණාවක් වෙනවද, යමක් ප්‍රාර්ථනා කරනවද, යමක් උපදවා ගන්න ඕනේ කියලා හිතනවද, මේ සෑම දෙයක්ම අර්ථයෙන් ගත්තාම කාමයන් කියන ගණයට වැටෙනවා කියලා. එහෙනම් බලන්න පතපතා ඉන්නකොට ඒ දේවල් ලැබෙනවා. ලැබෙනකොට ඒවා නැවත නැවතත් ලබන්න සත්‍යය කැමති කියලා බුදුරජාණන් වහන්සේ වදාලා. බුදුරජාණන් වහන්සේගේ කාලේ හිටියා ජෝතිය කියලා සිටානන් කෙනෙක්. දැන් මේ ජෝතිය සිටානන් විපස්සී බුදුරජාණන් වහන්සේට රත්තරන් වලින් ලස්සන ධම්සභා මණ්ඩපයක් හැදුවා. හදලා මේ කෙනා මොකද කළේ? ඒක මැණික් වලින් කැටයම් කළා. ඉතින් ලස්සනට තියෙන්නේ. ඉතින් එක එක්කෙනාගේ ධන සම්පත් වල හැටියට එයා පින කරගන්නවා. ඉතින් විපස්සී බුදුරජාණන් වහන්සේට මේ රණින් නිම කළ මැණික් වලින් කැටයම් කළ මේ මනරම්
ධම්සභා මණ්ඩපේ පූජා කරගත් අතීතේ. ඉතින් ගෞතම බුදුරජාණන් වහන්සේගේ බුද්ධ ශාසනයට එනකන් සුගතියෙන් සුගතියට ආවා. ගෞතම බුදුරජාණන් වහන්සේ ලෝකේ පහළ වෙන කාලේ කුමාර කාලේ ජෝතිය සිටානන්ගේ තාත්තා මහා පෝසත් කෙනෙක්. ඉතින් මේ සිටුමාලිගාවේ පිටිපස්සේ තිබුණා රත්තරන් කන්දක්. දැන් ඒක පේන්නේ සිටුතුමාට විතරයි. ජෝතිය සිටානන්ගේ තාත්තට විතරයි. දැන් තාත්තට උවමනා වුණා මේකේ උරුමකාරයා කවුද කියලා බලාගන්න. ඉතින් ලොකු පුතාට උදැල්ලකුයි මල්ලකුයි දීලා කිව්වා පුතේ අර කන්දෙන් පස් ටිකක් කපාගෙන එන්න. ලොකු පුතා ගිහිල්ලා උදැල්ල ගැහුවා පස් තමයි එන්නේ. ඉතින් ජෝතිය සිටානගේ තාත්තා තේරුම් ගත්ත ලොකු පුතාට එහෙනම් මේකේ පින නැහැ. ඊට පස්සේ ජෝතිය සිටානන්ගේ අතට උදැල්ලකුයි මල්ලකුයි දුන්නා පැසකුයි දුන්නා. පුතේ ගිහිල්ලා අර කන්දෙන් පස් ටිකක් කපන් එන්න. හරි පුදුමයි. ජෝතිය සිටානන් මේ කුමාර කාලේ ගිහිල්ලා අර උදැල්ලෙන් පස් කපන්නම් කියලා අර කන්දට කෙටුවහම ටාං කියන සද්දයක් ආවා. ඊට පස්සේ තේරුම් ගත්ත එහෙනම් උරුමකාරයා තමයි මේ ඉන්නේ කියලා. එයාට සම්පූර්ණ අර ලොකු පුතාට වෙනම තැනක ඉන්න මාලිගාවක් හදලා ජෝතිය සිටානන්ට මේ මාලිගාව පැවරුවා. ජෝතිය සිටානන් කල්පනා කළා මම වෙනම තැනක මගේ මාලිගාව හදා ගන්නවා. ගෙදරට බරක් වෙන්නේ නැතුව කියලා කල්පනා කළා. දැන් පින්වත්නි හරි පුදුමයි. දැන් මේ ජෝතිය සිටු කුමාරයා මට මාලිගාවක් හදන්නම් කියලා භූමියක් සකස් කළා. ඉතින් මේ අතීතේ විපස්සී බුද්ධ රජාණන් වහන්සේගේ කාලේ අර කරපු විහාර කර්මාන්තේ දෙවියන් අතර හිටපු සක්දෙවිඳුට මතකයි. සක්දෙවිඳු කල්පනා කළා මේ වෙලාවේ ජෝතිය සිටානන්ට මේ මාලිගාව නිර්මාණය කරන්න මං උදව් කරන්න ඕනේ කියලා විශ්වකර්ම දිව්‍ය රාජයාට කියනවා අර ජෝතිය සිටානන් සිටු මාලිගාවක් හදන්න යන්නේ. ආන්න ඒක නිසා ගිහිල්ලා උදව් කරන්න කිව්වා. ඊට පස්සේ දැන් ජෝතිය සිටු කුමාරයා මේ හොඳ මේ නිර්මාණකරුවෙක් හොයමින් ඉන්නේ මාලිගාව හදන්න. ඊට පස්සේ දැන් මිනිස්සු මේ ඉඩම සුද්ධ කරනවා. එතෙන්ට විශ්වකර්ම දිව්‍ය රාජයා පුරුෂයෙකුගේ වෙස් අරගෙන පැමිණුණා. පැමිණිලා කියනවා සිටු කුමාරය ඔබ දැන් මාලිගාවක් හදන්න යන්නේ මට පුළුවන් මේක නිර්මාණය කරන්න. හැබැයි මේ ඉන්න සෙනග ඔක්කොම මෙතනින් අයින් කරන්න කිව්වා. ඉතින් ජෝතිය සිටානන් මිනිස්සු අයින් කළා. අයින් කළාට පස්සේ හරි පුදුමයි. සප්ත මාණික්‍යයන්ගෙන් නිර්මිත මනරම් මාලිගාවක් විස්කම් දෙව් පුතු මැව්වා. මවල මේ මාලිගාවට ආරක්ෂාව පිණිස මැණික් වර්ග 7කින් ප්‍රාකාර 7ක 7ක් මැව්වා. මවලා ඒ ප්‍රාකාරයක් ළඟ යක්ෂ සෙන්පතිවරු නතර කළා මේ මාලිගාවේ ආරක්ෂාවට. දැන් බලන්න මේ එක එක්කිනාට සසරේ මේ වස්තු කාමයන් උපදින්නේ පින නිසා. දැන් සමහර කෙනෙක් කොච්චර පැතුවත් ඒ කෙනාට හීන කාමයේ ඉක්මවා යන්න බෑ. මධ්‍යම කාමයේ ඉක්මවා ගන්න බෑ. ප්‍රනීත කාමයකට පැමිණෙන්න බෑ. එහෙනම් තමා විසින් සසරේ රැස් කරපු පිනක් තියෙනවා නම් අන්න කාමයන් උපදවනවා යාට. හැබැයි එයාට පිනෙන් උපදින දේදී එයාට ප්‍රඥාව නැති වුණොත් ලාමක විදියට අර පිනෙන් ලැබිච්ච කාමයට එයා මොකද කරන්නේ? කාම වස්තුන්ට එයා ඇලීම සිද්ධ වෙනවා. දැන් මේ ජෝතිය සිටානන් විවාහ වෙද්දී සක්දෙවිඳු උතුරුකුරු දිවයිනෙන් දෙවඟනක් හා සමාන ස්ත්‍රියක් ගෙනල්ලා දුන්නා. මිනිස් ස්වභාවිකමවා ගිය දිව්‍ය ස්වභාවයට ලං වුණ ස්ත්‍රියක් ගෙනල්ලා දුන්නා. දැන් දෙවඟනක් වගේ බිරිඳක් තමයි ජෝතිය සිටානන්ට ඉන්නේ. දැන් මේ මාලිගාවට ආවට පස්සේ මාලිගාවේ අල්ලලා තියෙන්නේ පලිඟු වලින් කරපු ටයිල්.
බිම්බිසාර රජුරු මාලිගාවට ඇතුල් වෙන්න හදනකොට ජලාසිකට බහිනවා වගේ. බිම්බිසාර රජුරු බය වුණා මට මේ අනතුරක් කරන්නවත්ද ගෙනාවේ කියලා. ඊට පස්සේ කියනවා නෑ රජතුමනි බය වෙන්න එපා. ඔබතුමා නිදුකින් වඩින්න. මේ පලිඟු නිසා තමයි ඔබ වහන්සේව මේ වතුරකින් යනවා වගේ තේරෙන්නේ. බලන්න එතකොට ඒ විඳලා තියෙන සැපවල හැටි. ඊට පස්සේ දැන් බිම්බිසාර රජුරවන්ට මේ පැමිණීම හේතු කරගෙන සතුටට පොඩි ආහාරයක් දුන්නා. දැන් මේක කොච්චර රසවත්ද කියන්නේ බිම්බිසාර රජුරෝ කල්පනා කළා මේ ආහාරය ප්‍රධාන ආහාරය වෙන්නේ නැති කියලා බඩ පිරෙන්න වැළඳුවා. ජෝතිය සිටානෝ කියන රජතුමනි තව ආහාර බොහෝ තියෙනවා. ඔය ඔබ වහන්සේ පැමිණීමේ සතුටට දීපු පුංචි ආහාරයක් විතරයි. ඒක නිසා පමණට වළඳිනු මැනව කියලා. දැන් බලන්න එතකොට ජෝතිය සිටානෝ කොහොම ආහාර ගන්නද රජෙක් පවා ඒ ආහාර ඉදිරියේ සැලෙනවා. ඊට පස්සේ බිම්බිසාර රජුරුවන් ඒ තරුණ කාලේනේ අජාසත් කුමාරයා පොඩි එතකොට ඇඟිල්ල එල්ලිලා ආවේ මාලිගාවට. අජාසත් අසත්පුරුසයිනේ. අජාසත් කල්පනා කරන අපේ තාත්තා ඉන්නේ ලී වලින් හදපු මාලිගාවක. මේක මැණික් මාලිගාවක්. අපේ තාත්තා හරි මෝඩයි. මේ රාජ ඉරදියක් තිබිලත් මේක අල්ලගන්න පුළුවන්නේ. මම රජ වෙච්ච දවසක මේ ජෝතිය සිටානු මරලා මම මේ මාලිගාව අල්ලගන්නවා කියලා කල්පනා කළා. පින්වත්නි පින්බලයෙන් ලැබෙන වස්තුකාමය වෙන කෙනෙකුට ගන්න බෑ. මොකද ඒක තමා පසුපසෙන එකක්. ඉතින් ජෝතිය සිටානන්ගේ වස්තුව කිසි කෙනෙකුට ගන්න බෑ. හැබැයි අජාසත් ඔට්ටු වුණා. ජෝතිය සිටානෝ කියනවා මගේ වස්තුව මම අකමැත්තෙන් කිසි කෙනෙකුට ගන්න බෑ. දවසක් මාලිගාව අල්ලන්න ගියා. දැන් බිම්බිසාර රජුරුවන්වත් මරලා මෙයා රජු වුණානේ. මාලිගාව අල්ලන්න ගියා. පළවෙනි මැණික් ප්‍රාකාර ගාව ඉන්න යක්ෂ සෙන්පතියා කෑ ගැහුවා විතරයි සේනාවට වෙච්ච දෙයක් නැහැ. අල්ලන්න බෑ. ප්‍රාකාර 7 ළඟ යක්ෂ සෙන්පතිවරු 7 දෙනෙක් ඉන්නවා. මේ එක යක්ෂ සෙන්පතියෙක් ගාව සේනාව 1000ක් ඉන්නවා. ඊළඟ ප්‍රාකාරය ළඟ 2000ක් ඉන්නවා. මේ විදියට එළියම ප්‍රාකාරය ළඟ ඒ කියන්නේ මාලිගාවට කිට්ටුවම තියෙන ප්‍රාකාරය ළඟ 7000ක් ඉන්නව රැකවල් දාලා. එතකොට බලන්න මේ එක එක්කෙනා විඳපු කාමසප නොවේද? ඊට පස්සේ ජෝතිය සිටානු කල්පනා කළා මේ ඔක්කොම වස්තු කාමයන් නිසා හටගන්නේ හතුරෝ. ඒක නිසා මම මේ වස්තු කාමයන් ඔක්කොම අතහරිනවා කියලා බුදුරජාණන් වහන්සේ වැඩ හිටපු වේළුවනාරාමයට ගිහිල්ලා බුදුරජාණන් වහන්සේගෙන් මහාන වෙන්න අවසර ඉල්ලුවා. ඉතින් ජෝතිය සිටානෝ මහාන වෙලා භාවනා කළා. භාවනා කරලා උතුම් අරහත්ත්වයටපත් වුණා. හරි පුදුමයි පින්වත්නි. උන්වහන්සේ අරහත්ත්වයටපත් උනේ යම් මොහොතකද අර සියලු මාලිගා වස්තුකාමයන් ඔක්කොම අතුරුදහන් වෙලා ගියා. එහෙනම් වෙන කෙනෙකුගේ පිනක් වෙන කෙනෙකුට ගන්න බෑ. තමන් කාම වස්තුවකින් යම් රූප ශබ්ද ගන්ධ රස පහසකින් සසරේ පිරිනිවන් පානකම් තමන් සැප විඳින්න කැමති නම් ඒකට උපදවපු පිනක් ඕනේ. බුදුරජාණන් වහන්සේලා කරන්නේ ඒ ක්‍රමයෙන් තියෙන වස්තු කාමයන් ප්‍රභේද කොට අපිට දැක්වීමයි. අපේ ඇස් අරවනවා. අපි මේ පුංචි දෙයටත් ඇලෙන හිතක් තියාගෙන ඉද්දී බුදුරජාණන් වහන්සේ මේ කාම වස්තුන්ගේ ස්වභාවයන් ඔක්කොම පැහැදිලි කරලා දීලා පහනක් වගේ අපේ ඇස් ඉදිරියේ තියෙන අඳුර දුර්ලනවා. ඉතින් ආන්න ඒකයි අපි මේවා තේරුම් ගන්න ඕනේ. මේ තියෙන සොච්ඡන්දයටත් අහු නොවෙන්න නම් මේවා කාමයේ ආස්වාදයයි කියලා අපි තේරුම් ගන්න ඕනේ. බුදුරජාණන් වහන්සේ වදාලා තේ කාමා පරිහායන්ති යම්තා කාමයන් තියෙනවද ඒ ඔක්කොමටම වෙන්නේ මොකද්ද? කාලය ආපු ගමන් ඔක්කොම කාමයන් පිරිහිලා යනවා කියනවා. දැන් බලන්න එතකොට දැන් අර ජෝතිය සිටානන්ගේ විස්තරේ බලන්න. ජෝතිය සිටානෝ පුඤ්ඤ පාප පහීනස්ස නත්ති ජාගරතෝ බයං පිම්පව් ප්‍රහාණය කරපු ඒ මුනිවරයාට ඒ නිදිවරා භාවනා කරන කෙනාට කිසි බයක් නැහැ කියනවා. එහෙනම් බලන්න පිම්පව් ඔක්කොම රහතන් වහන්සේ ප්‍රහීන කරද්දී සසරේ ගෙනාවන යම්තා පින කාමයේ අනුභව කරන්න
ඒ කාම සම්පත් ඔක්කොම අතුරුදහන් වෙලා ගියා. එහෙනම් අනිත්‍ය ධර්මයට අයිති එකක්. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා කාමයන් පිරිහිලා යනවා කියනවා. සමහර වෙලාවට අපි හරි ආසාවෙන් මේ වස්තු ගොඩ ගහනවා. දැන් ওই සමහර අම්මලා ඉන්නවා තමන්ගේ තියෙන කරාබු දෙක මාලේ එහෙම නැත්නම් තැල්ල මේ පොඩි ආභරණ ටික ලේන්සුවකත් ගැට ගහලා එහෙම නැත්නම් අර රත්තරන් බඩු දාන පොඩි ඒ පෙට්ටිවල දාලා ඒවා ලේන්සුවකිනුත් බැඳලා ඒවා ලාච්චුවෙත් දාලා ලාච්චුවත් ලොක් කරලා අල්මාරියෙත් දාලා අල්මාරියත් ලොක් කරලා ඒ අතුරත් තිනේ ගහගෙන හරියට මේ කාමයන් මුල් කරගෙන නිත්‍ය සංඥාවෙන් හරියට වාසය කරනවා. එතකොට මේවා දැන් රකින්න ඕනේ. නමුත් ආරක්ෂාව සහ ඒවට ග්‍රහණය වීම දෙකක්. එතකොට හැමතිස්සෙම බයෙන් ඉන්නවා මේවා නැති වෙයිද කියලා. එතකොට බුදුරජාණන් වහන්සේ දේශනා කරන කාලයාහ මේ සම්පත් කොහොමත් නැසෙනවා කියනවා. බුදුරජාණන් වහන්සේ වදාළ සමහර වෙලාවට රජවරු ඇවිල්ලා ඒව ගන්නවා. රාජසන්තක කරනවා. දැන් බුද්ධ කාලේ එහෙම සිද්ධියක් වුණා. දරුවන් නැති සිටානෝ කියලා ප්‍රසිද්ධ වෙලා හිටපු අපුත්තක සිටානෝ මිය පරලොව ගියා. කොසල් රජුරෝ මේ අයිතිකාරයෙක් නැති නිසා ඒ අපුත්තක සිටානන්ගේ මාලිගාවට ගියා. ගිහිල්ලා වස්තුව ගණන් කරද්දී රත්තරන් විතරක් තියෙන 80 කෝටියක්. බලන්න එතකොට කොච්චර ධනයක් තිබිලාද කියලා. අනිත් ඒවා ගණන් කර ගන්න බෑ දැන්. ඒවා හේමම කරත්තවල පටවල මාලිගාවට යවුවා. එහෙම එන ගමන් බුදුරජාණන් වහන්සේ මුණ ගැහෙන්න ආවා. බුදුරජාණන් වහන්සේ අහනවා පින්වත් රජතුමනි මොකද මේ ගිනි කාස්ටව්වේ දවාලේ මොකද මේ? එතකොට කියන ස්වාමීනි මම ගියා අපුත්තක සිටානව මිය ගියානේ. ඉතින් එයාගේ ධනෙ මම රාජභාණ්ඩාගාරයට ගන්න මම ගියේ. ස්වාමීනි හරි පුදුමයි. රත්තරන් විතරක් තිබුණ 80 කෝටියක් අනිත් ඒවා ගණන් කරගන්නත් බෑ. ස්වාමීනි හරි පුදුමයි කියන්නේ මේ මිනිස්සයා හරියට කාලා නෑනේ. කාඩි හොදී නිවුඩුහාලේ බතුයි කාලා තින්නේ. ගෝනි පඩංගු වගේ ඇඳුම් තමයි මේ රෙදි කෑලි තුනක් මූට්ටු කරපු ගොරෝසු ඇඳුම් තමයි ඇඳලා තියෙන්නේ. ඊට පස්සේ රෝද බකල් වෙච්ච හපූටු වෙච්ච අස්පේක්කින්න කැඩිච්ච කුඩයක් ඉහළපු කබල් කරත් එක තමයි මේ මිනිස්සයා ගමන් ගිහින් තින්නේ. ස්වාමීනි ඇයි එහෙම උනේ? දැන් බලන්න මේ උතුරන්ඩ සල්ලි තිබ්බත් නොකා නොබීම මැරණ අයත් ඉන්නවා. දැන් බලන්න මේ කාමයන් නොනැසීත් තමන්ට මිය පරලොව යන්න වෙනවා. ඒ විදිහට කාමයන්ගෙන් තමන් පිරිහිලා යනවා. දැන් ඔක්කොම රජ්ජුරුවන්ට තමයි අයිති උනේ. අන්න කාමයන් පිරිහිලා ගියා. එහෙම නැත්තම් මොකද වෙන්නේ? හොරු අරගෙන යනවා කියනවා. තමන් අකමැත්තෙන් සිටියේදී ගම් පහරන, මම් පහරන, නගර පහරන හොරු ඇවිල්ලා රාත්‍රී කාලේ තමන්ගේ ධනය සිය ළඟ තියෙන සියලු වස්තුව පැහැරගෙන අරගෙන යනවා. අන්න කාමයන් පිරිහිලා යනවා. ඊළඟට බුදුරජාණන් වහන්සේ වදාලා එහෙම නැත්තම් ගින්නෙන් දැවී යනවා. දැන් බලන්න පුංචි දෙයක් ඇති. ගින්නෙන් දැවිලා යනවා, අලු කරලා දානවා තමන්ගේ වස්තුව එක මොහොතකින්. ඊළඟට එක්ක සුලිසුලඟක් එනවා. සොලිසුලඟක් කැවිලා සම්පූර්ණයෙන් වස්තුව ඔක්කොම සුණු විසුණු කරලා දානවා. එහෙම නැත්නම් වතුරක් කැවිලා, ගම් වතුරක් කැවිලා ඔක්කොම ගහගෙන ගිහින් මුහුදටම අරයි යනවා. දැන් ඔබට මතක ඇති ලංකාවේ සුනාමියක් ආවා. අන්තිමට මිනිස්සුන්ගේ ගේ තිබුණේ කොතනද කියලාවත් මිනිස්සුන්ට හොයාගන්න බැරි වෙන්න ගෙවල් දොරවල් හැම දෙයක්ම දුම්රිය පවා පෙරලගෙන මුහුදට අරගෙන ගියපු සුනාමියක් ආවේ. එතකොට බලන්න මේ ඔක්කොම වස්තු කාමයන් ඔක්කොම ජලයට සාධාරණයි. සමහර කෙනෙකුට ඉතුරුනේ තමන් විතරයි. තමන් ඇඳගෙන ඉන්න ඇඳුම විතරයි. සමහරට ඇඳුමවත් ඉතුරුන්නේ නැහැ. ඒවා පවා අර මුහුදේ රළට ගහගෙන ගියා.
සමහර අය ගස්ගල් බදාගෙන තමයි වතුරෙන් බේරුනේ. එතකොට බලන්න කොයි තරම් මේ කාමයන් කියන ඒවා මහා ලොකුවට අපිට පෙවුනත් ඒ අපේ හිත පොඩි නිසා කාමයන් ලොකුවට පේනවා. නමුත් හිත පළල් වෙන්න කාමයන් කියන්නේ බොහෝම පොඩි එකක්. අල්පාශ්වාද තියෙන එකක්. කාලික දෙයක්. අතීතයට ගිහින් නිරුද්ධ වෙලා විපරිණාමයට පත් වෙලා යන එකක් කියලා බුද්ධිමත් කෙනා කාමයන් ගැන තේරුම් ගන්නවා. නමුත් මෝඩ කෙනාට පේන්නේ දැන් අපි මේ කාමයේ ආස්වාදය අපි බුදුරජාණන් වහන්සේ වදාළ ධර්මයෙන් ඉගෙන ගත්තේ. එතකොට කාමයේ ආස්වාදයේම කෙනෙකුට පේනවා. නමුත් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා තී කාමා පරිහායන්ති ඒ කාමයන් පිරිහිලා යනවා කියනවා. පිරිහිලා ගියාම සල්ල විද්දෝව රුප්පති තියුණු විස පෙව් උලකින් ඇන්න වගේ රිදෙන්න පටන් ගන්නවා කියනවා. ඔහු වේදනාවට පත් වෙනවා කියනවා තියුණු උලකින් ඇනුම් කෑවා වගේ. බුදුරජාණන් වහන්සේ තවදුරටත් දේශනා කරනවා සමහර වෙලාවට මේ කාම වස්තු නැති වෙනවා කියනවා පින ඉවර වුණාම. දැන් ඔබට මතක ඇති මහදන සිටු පවුල. ඒ සිටු ගෙදර මහ දෙන්න කල්පනා කළා අපේ පුතාට උගන්වන්න ඕනේ දවසට කහවණු ලක්ෂයක් වියදම් කළත් මේ මාලිගාවේ සල්ලි තියෙනවා. 80 කෝටියක් ධනෙ තියෙනවා. මෙයාට උගන්වන්න ඕනේ මෙයා සතුටින් හිටපු ආවේ කාලා බීලා. ඒ වගේම මෝඩ විදියට හිටපු තව සිටු පවුලක සිටු දුවක් හිටියා. එයත් කල්පනා කළා අපේ කෙල්ලට උගන්වන්න දෙයක් නැහැ. දවසට කහවණු ලක්ෂයක් වියදම් කළත් කහවණු 80 කෝටියක් තියෙනවා. කාලා බීලා නටලා සතුටින් හිටපු ආවේ කියලා තමයි හිතුවේ. ඉතින් මේ මෝඩ දෙමව්පියෝ මොකද කළේ මේ දෙන්නව එකතු කළා. මේ දෙන්න විවාහ වුණා. විවාහ වෙච්ච දවස් ඉඳලා ප්‍රිය සම්භාෂණ සංගීත සම්දර්ශන නැටුම් ගැයුම් වැයුම් මේවා තමයි තිබුණේ. ඉතින් සල්ලි නැති අය පවා සල්ලාලයෝ එකතු වුණා. සූදුවට කැමති අය එකතු වුණා. අවේලාවේ වීථි සංචාරය යන අය එකතු වුණා. දැන් මේගොල්ලන්ගේ සල්ලි වියදම් කර කර අනිත් හැමෝමත් එකතු කරගෙන ලාමක විදියට සතුටු වෙනවා. දැන් මොකද උනේ? දුෂ්චරිතයේ හැසිරීම නිසා කාය දුෂ්චරිත, වචී දුෂ්චරිත, මනෝ දුෂ්චරිතයේ හැසිරීම නිසා මොකද උනේ? තමන්ට මගපල පවා ලබන්න තිබුණ පින් බලී ඉවර වෙලා ගියා. අන්තිමට මොකද උනේ? දෙන්න පොල් කටු දෙකක් අරගෙන වැරහැලි දෙකක් ඇඳගෙන හොඳටම නාකි වෙලා හැරමිටි දෙකක් අතින් අරගෙන දෙන්නත් අත් අල්ලගෙන කොන්දත් කුදු ගැහිලා පාරක් ගානේ හිඟා කකා යනවා. භාග්‍යවතුන් වහන්සේ දැක්කා. බුදුරජාණන් වහන්සේ සිනා පහල කළා දහම් සංවේගයෙන්. එතකොට ආනන්ද ස්වාමීන් වහන්සේ අහන ඇයි භාග්‍යවතුන් වහන්සේ සිනා පහල කළේ? බුදුරජාණන් වහන්සේ වදාළ පින්වත් ආනන්ද ඔය ජෝඩුව දැක්කද? පින්වත් ආනන්ද ඔය දෙන්න තරුණ කාලේ මහණුණා නම් ඔය තමයි අර මහදන සිටු පවුලේ දුවයි පුතයි. ඒ දෙන්න තරුණ කාලේ මහණුණා නම් ඒ සිටු පුත්‍රයා රහතන් වහන්සේ නමක් වෙනවා. ඒ සිටු දුව අනාගාමී ශ්‍රාවිකාවක් වෙනවා. මැදි වයසේ මහණුණා නම් ඒ සිටු පුත්‍රයා අනාගාමි වෙනවා. සිටු දියණිය සකදාගාමි වෙනවා. වයසට ගිහිල්ලා මහණුණා නම් සිටු පුත්‍රයා සකදාගාමි වෙනවා. සිටු දියණිය සෝතාපන්න වෙනවා. දැන් ආනන්ද ඔක්කොම පිරිහිලා ගියා. මෙලොවිනුත් පිරිහුණා, පරලොවෙදිත් පිරිහුණා. මරණින් මත්තේ මේ දෙන්න නිරේ උපදිනවා කියලා භාග්‍යතුන් වහන්සේ වදාලා. එහෙනම් බලන්න පින ඉවරුණාට පස්සේ පින්වත්නි මුකුත් ඉතුරු වෙන්නේ නැහැ. දැන් ඒකයි අපි මේ කාමයේ ආස්වාදය අපි දේශනාවෙන් ඉගෙන ගන්නෙ. කාමයේ ආදීනවේ අපි දේශනාවෙන් ඉගෙන ගන්නෙ. මෙන්න මේවා හොඳට තේරුම් ගන්නයි. බුදුරජාණන් වහන්සේ මේවා පැහැදිලි කරලා දුන්නේ නැත්නම් අපි මේ කාමයේ ඉදිරියේ හොඳටම අන්ධ වෙනවා. මම්මුලාය වෙනවා. කිසිවක් කර කියා ගන්න බැරි
කාමේ මන්ද වෙච්ච, කාමේ නිසාම මෝඩ වෙච්ච, කාමේ නිසාම මම්මුලා වෙච්ච අය බවට පත් වෙනවා. ඒතර බුදුරජාණන් වහන්සේ පෙන්වලා දෙනවා මේ කාලයකට අයිති කාමයන් කාලෙකදී පිරිහිලා යනවා. එතකොට සංකල්ප රාගයක් හදාගෙන මේවට ඇලිච්ච අයට විඳවන්න වෙන්නේ තියුණු උල් වලින් ඇනුම් කාපු අය වගේ කියනවා. දැන් ඔබට මතක ඇති පටාචාරා තමන්ගේ සිටු මාලිගාවට ආපු කොල්ලෙක් ගැන සිතුවිලි හිතුවා. හොඳට මස් පිඩු තියෙන ජව සම්පන්න කොල්ලෙක් ඇවිල්ලා සිටු මාලිගාවේ දර පලනවා. ඇයත් තරුණයි, අර දර පලන කොල්ලත් තරුණයි. ඉතින් ඒ රූපේට හිත ඇදී ගියා. වැඩකාරියක් ලවා තුණ්ඩුවක් යවුවා. මං ඔයාට කැමතියි. අපි ඈතකට ගිහිල්ලා ජීවත් වෙමු කියලා. ඉතින් අර තරුණයාත් කැමති වුණේ ඇයි සිටු දිනියක් නෙමේ යෝජනාව කරන්නේ. එතකොට ඇය මොකද කළේ? තමන්ගේ තිබුණ කනකර ආභරණ ඔක්කොම කලයක් ඇතුළකට දාලා වැඩකාරිගේ ඇඳුම මාරු කරගෙන වැඩකාරිගෙන් ඒ වැඩකාරිය අඳින ඇඳුමක් ඉල්ලගෙන පටාචාර වැඩකාර කෙල්ලක් විදියට කලෙත් අරගෙන දියගේන්න යන විදියට පිටත් වුණා. පිටත් වෙලා අර තරුණයත් එක්ක ඈත පළාතකට ගිහිල්ලා වාසය කළා. ඔන්න දැන් තමන්ගේ ලෝකයක තමන්ට ප්‍රිය ස්වාමියෙක් ඉන්නවා. දැන් ඒක තමයි පටාචාරාගේ ලෝකේ. ඊට පස්සේ පටාචාරාට ඔන්න දරුවෙක් ලැබෙන්න ආවා. පටාචාරා දැන් සතුටු වුණා, මහත්යත් සතුටු වුණා. ඊට පස්සේ කල්පනා කළා දරුවත් එක් දරුවා ලැබෙන්න මහගෙදර ගියොත් හොඳයි. ඒක නිසා මම දරුවා ලැබෙන්න සිටු මාලිගාවට පිටත් වෙනවා. දැන් ස්වාමී අකමැත්තෙන් සිටිද්දි පටාචාර අර දරු ගැබත් දරාගෙන බොහෝම අමාරුවෙන් සිටු මාලිගාවට එන්න පිටත් වුණා. අතරමඟ එද්දී දරුවා ලැබෙන නිමිති පහළ වුණා. බොහෝම අමාරුවෙන් ඔන්න දරුවා ලැබුණා. ලැබිලා කල්පනා කළා දැන් ඉතින් කමක් නෑ අපි හිටපු පැල් කොටේට මේ අංකල් ඔන්න දරුවත් අරන් ගියා. දෙවනි වතාවෙත් ඔන්න දරුවෙක් ලැබෙන්න ආවා. ඊට පස්සේ කල්පනා කළා දරුවා ලැබෙන ලං වෙද්දී මේ පාරවත් සිටු මාලිගාවට යන්න ඕනි. ගියොත් අපේ මේ දුක් දුම්නස් ඔක්කොම ඉවර වෙයි. අම්මා තාත්තා අපුව මේ දරුවෝ දෙන්නත් එක්ක නිසා දැන් බාර ගනීවි පරණ තරහ මරා අමතක කරලා ඇති. කියලා මහත්යත් එක්ක පිටත් වුණා. පිටත් වෙලා මහ වනමැද එනකොට ධාරානිපාත වරුසාවක් ඇද හැලුණා. දැන් බලන්න තමන්ගේ ලෝකෙ බිඳ වැටෙන්න පින්වත්නි මහා කාලයක් යන්නේ. දැන් බලන්න මේ කොරෝනා කාලේ හරි හම්බ කරපු ඔක්කොම දාලා සමහර කෙනෙකුට යන්න වෙනවා. තමන්ගේ මృత දේහේවත් තමන් හරි හම්බ කරලා අමාරුවෙන් හදපු ගෙදරට ගේන්න විදියක් නැහැ. කොච්චර මේ කාමයන් ඉතාම ඉක්මනින් සැනකින් නැසී යනවද? දැන් පටාචාරා ලොකු දරුවත් තුරුළු කරගෙන අනිත් දරුවා බිහි කරන්ට අමාරුවෙන් ඉද්දී ඒ ස්වාමියා මොකද කරේ? ඔයා ඔහොම ඉන්න මං ගිහිල්ලා දරාතු ටිකක්වත් කොලාතු ටිකක්වත් කඩාගෙන එන්නම්. එහෙම වුණොත් අපිට නොතෙමී බේරෙන්න පුළුවන් කියලා ස්වාමියා ගියා කොලාතු ටිකක් කඩන් එන්න. ස්වාමියා දැක්කේ නෑ තුඹසක් තියෙනවා. ඒ තුඹසේ හිටපු නාගය ඇවිල්ලා මේ මිනිස්සයාට දෂ්ට කළා. එතනම මැරුණා. දැන් පටාචාර බලාගෙන ඉන්නවා මහ වැස්සේ. ස්වාමියා ඉන්න පරක්කුයි. දැන් පටාචාරට අමාරුයි. ඔන්න අමාරුවෙන් අර මහ වැස්සේ තෙමි දරුවා බිහි කළා. බිහි කරලා දරුවෝ දෙන්නත් තුරුළු කරගෙන ප්‍රයක් ගෙව්වා. ගෙවලා පහවදා උදේ වනේ පීර හොයද්දී තමන්ගේ ලෝකේ වෙනසිලා ස්වාමියා ගස්පල්ලේ වැටිලා ඉන්නවා ණයෙක් දෂ්ට කළා. සිහි මුර්ජා වෙලා මරණයටපත් වෙලා. පටාචාර අඬන්න පටන් ගත්තා. අඩේ මොකද්ද මේ උනේ කියලා. ඊට පස්සේ දරුවෝ දෙන්නත් තුරුළු කරගෙන සිටු මාලිගාවට පිටත් වුණා. දැන් අචිරවතී නදියෙන් එගොඩ වෙන්න අමාරුයි බබාලා දෙන්නම වඩාගෙන. කල්පනා කළා පොඩි පුතාව මේ පැත්තේ තියලා ලොකු පුතාව ඉස්සෙල්ලා ගිහිල්ලා ගඟෙන් එගොඩ තියලා එනවා. දැන් ඔන්න පුංචි දරුවා මේ පැත්තේ තියලා
ලොකු දරුවව වඩාගෙන දැන් මේ රළ පහරේ සැඩ පහරේ අමාරුවෙන් එගොඩ වුණා. දැන් පටාචාරා ලොකු පුතාවේ ගොඩෙන් තියලා ටික දුරක් මෙහෙට එනකොට පේනවා ඈතින් උකුස්සෙක් එනවා. බලන්න පින්වත්නි හරි පුදුම සිද්ධි මෙව්වා. අපේ ලෝකෙ බිඳ වැටෙන්න ලොකු වෙලාවක් යන්නේ. ඊට පස්සේ පටාචාරට කර කියා ගන්න දෙයක් නැහැ. දරුවට කිට්ටු වෙද්දී සෝ යන හඬින් අප්පුඩි ගැහුවා අර උකුස්සා වෙලවන්න. උකුස්සා නතර වුණේ නැහැ. දරුවව ගත්තා. දරුවව ගන්නකොට ලොකු පුතා කල්පනා කළා අම්මා මට කතා කරනවා කියලා. දැන් අර පැත්තෙන් පොඩි දරුවා උකුස්ස අරන් යනවා. මේ පැත්තෙන් ලොකු දරුවා අම්මා මට කතා කරනවා කියලා ඒ දරුවා ගඟට පැන්නා. ඊට පස්සේ ඒ දරුවව අචිරවතී ගඟේ සැඩ පහරේ ගහගෙන ගියා. දැන් ලොකු දරුවා ඒ පැත්තෙන් වතුරේ ගිලි මරණේ කරා යනවා පේනවා. අර පැත්තෙන් පොඩි දරුවව උකුස්සෙක් දැහැගෙන යනවා පටාචාරට පේනවා. දරුවෝ දෙන්නම එකම මොහොතේ පටාචාරට නැති වුණා. දැන් පටාචාරා අඬාඬ සවැත් නුවරට එද්දී පටාචාරාට අහන්නට ලැබෙනවා. ඊට කලින් දවසේ වැහැපු ඒ වැස්ස නිසා තමන්ගේ සිටුමාලිගාව කඩාගෙන වැටිලා අම්මයි තාත්තයි සහෝදරයයි තුන් දෙනාම සිටුමාලිගාවට යට වෙලා මරණයටපත් වුණා කියලා. දැන් බලන්න තමන්ගේ භෝග සම්පත්තියත් වෙනසුණා, ඥාති සම්පත්තියත් වෙනසුණා, කාම සම්පත් කියලා හිතාගෙන හිටපු ඔක්කොම වෙනසිලා ගියා. එතකොට කාමයන් පිරිහිලා යනවා කියලා දන්නේ නැති කෙනාට ඉතුරු වෙන්නේ ශෝක කිරීම විතරයි. එතකොට තියුණු උලකින් පහර කාපු කෙනෙක් වගේ ඒ කාමයන් නිසා එයා විඳවනවා කියලා බුදුරජාන් වහන්සේ වදාලා. පින්නති පටාචාරටත් උනේ ඒකයි. බුදුරජාණන් වහන්සේ ළඟට එනකොට පිස්සියක් තමන්ම තමන්ගේ විලි වසාගත් ඇඳුම් ගලවලා දැම්මා. තමන්ගේ හිරියොත තමන්ටම වගක් නැතුව ගියා. මිනිස්සු මැද්දේ නිරුවත් වෙනවා පිස්සියක්. බුදුරජාණන් වහන්සේ ළඟටත් ආවා. ආවට පස්සේ බුදුරජාණන් වහන්සේ වදාලා පින්වත් නැගණිය සිහිය පිහිටු ගන්න. අරේ පුදුමයි. කල්ප ලක්ෂයක් පාරමී පිරුවා විනේදර භික්ෂුණීන් අතරින් අගතනතුරු ලබන්න. දැන් බලන්න ඇයට බුද්ධ වචනේ ඇහෙනකොටම පින්වත්නි ආශ්චර්ය කියන්නේ අර කාමයේ නිසා හටගත්තු ශෝක වැළපීම් දුරු වෙලා එතුමියට සිහිය පිහිටියන්නේ. එතකොට මෙතන හිටපු උපාසිකාවක් ඉක්මනට සලුවක් දුන්නා. පින්වති මේක පොරව ගන්න ශාස්ත්‍රුන් වහන්සේත් වැඩ ඉන්නවනේ. ඉතින් ඇය ඉක්මනට ඇයට හිරියොතක් ඇති වුණා. අනේ මම මේ ඇඳුම් නැතුව නින්නේ කියලා ඉක්මනට අර සලුව පොරව ගත්තා. ඇය බොහොම සංවර වුණා. හිතත් කයත් දමනය කරගෙන භාග්‍යතුන් වහන්සේ ළඟ වාඩි වුණා. බුදුරජාණන් වහන්සේ වදාලා පින්වත් පටාචාරා ඔබ ඇඬුවේ මේ ජීවිතය විතරක් නෙවෙයි. මේ සසර එනකොට අම්මා මැරිලා අඬද්දී ගලාගෙන ගියපු කඳුළු සතර මහා සාගරයට වැඩි. පියාණන් මැරිලා අඬද්දී ගලාගෙන ගියපු කඳුළු සතර මහා සාගර ජලයට වැඩි. සහෝදරයා මැරිලා අඬද්දී ගලාගෙන ගියපු කඳුළු සතර මහා සාගර ජලයට වැඩි. ස්වාමියා මැරිලා අඬද්දී ගලාගෙන ගියපු කඳුළු සතර මහා සාගර ජලයට වැඩි. දරුවන් මැරෙද්දී අඬද්දී ගලාගෙන ගියපු කඳුළු සතර මහා සාගරයට වැඩි. ඒක නිසා පින්වත් පටාචාරා මේක අවබෝධ කරන්න කියලා දේශනා කළා. මේක තමයි සංසාරය. මේ කාමයන් මේවා අනිත්‍ය වෙන ස්වභාවයට අයිති කියලා දේශනා කරද්දී අරේ පුදුමයි පින්වත්නි. පටාචාරා සෝවාන් ඵලයටපත් වුණා. ඇය භික්ෂුණියක් බවට පත් වුණා. සුළු කාලෙකින් ඇය උතුම් අරහත්ත්වයටපත් වුණා. බුදුරජාණන් වහන්සේගේ බුද්ධ ශාසනයේ විනේදර භික්ෂුණීන් අතර අගතනතුරු ලැබුවා. එහෙනම් පින්නත් අපි හොඳට තේරුම් ගන්න ඕනේ බුදුරජාණන් වහන්සේ වදාළේ කාමී ආස්වාදයක් තියෙනවා. ඒ වගේම කාමී ආදීනව තියෙනවා. කාමී ආදීනවමයි බහුල. ඉතින් කාමී ආදීනව තේරුම් ගන්නේ නැති අය උල්පහරවල් කන අය වගේ, උල්පහරවල් වැදුන අය වගේ ශෝක කරනවා කියලා වදාළේ. අද හොඳට බලන්න මේ ලෙඩ දුක් වලින් මිනිස්සු යට වෙලා තමන්ගේ භවභෝග සම්පත් නැති වෙද්දී
උස්මල්ලන්ඩ බැරි වෙද්දී සෙම හිර වෙද්දී තමන්ගෙම පපුවේ කොයිතරම් රිදුම් දීල්ලක් තියෙනවද? උල්පාර ඇනුනටත් වැඩිය රිදුම් දෙන ස්වභාවයක් එන්නේ අනේ මම මේවත් දාලා යන්නේ කොහොමද? මගේ අම්මා තාත්තා දාලා යන්නේ කොහොමද? සහෝදරයෝ දාලා යන්නේ කොහොමද? බිරිඳ ස්වාමියා දාලා යන්නේ කොහොමද කියලා තමන්ගේ හිත රිදුම් දෙනවා. එහෙනම් ආදීන වශයෙන් තේරුම් නොගන්න කෙනාට කාමයන් මුල් කරගෙන රිදුම් දෙන ජීවිතයක් තමයි ලැබෙන්නේ. ඉතින් ඒක නිසා බුදුරජාණන් වහන්සේ වදාළ විදියට අපටත් කාමයේ ආස්වාද විදියට දැනගෙන කාමයේ ආදීන විදියට දැනගෙන කාමයන් සම්බන්ධයෙන් මදහත් සිතින් වාසය කරන්නට බුදුරජාණන් වහන්සේ වදාළ උතුම් ශ්‍රී සද්ධර්මය අප සියලු දෙනාටම හේතු වාසනා වේවා. සාදු සාදු සාදු. අද දවසේ දහම් ප්‍රදීප සදහම් දේශනාව සඳහා අනුග්‍රහය දක්වන්නේ ගල්ගමුව කරුවල ගස්වැව ට්‍රැක් 6 යන ගම්මානයේ ගම්වාසී දායක පින්වතුන් පිරිසක් එකතු වෙලා. ඉතින් මේ පින්වතුන් බලාපොරොත්තු වෙනවා ගල්ගමුව කරුවල ගස්වැව ට්‍රැක් 6 ගමේ විහාරස්ථානයේ වැඩ සිට අපවත් වී වදාළ පින්වත් ස්වාමින් වහන්සේලාට පුණ්‍යානුමෝදනා කරන්නත් දායක පින්වතුන් නමින් මියගේ සියලු ඥාතීන්ට පින් අනුමෝදන් කරන්නත් අපගේ ගුරු දේවෝත්තම පින්වත් ලොකු ස්වාමින් වහන්සේට පුණ්‍යානුමෝදනා කරන්නත් බලාපොරොත්තු වෙනවා. ඉතින් පින්වත්නි බොහොම සතුටු වෙන්න ජීවිතේ ඊටාම කලාතුරකින් රැස් කරගන්න ලැබෙන බුදුරජාණන් වහන්සේ වදාළ අතිමිහිරි ශ්‍රී සද්ධර්මයේ බොහෝ දෙනෙකුට අහන්න සලස්සලා ඔබ අග්‍ර වූ ධර්ම දානමේ පින සම්පූර්ණ කළා. ඉතින් මේ රැස් කරපු උදාර පින සියලු දෙවියෝ අනුමෝදන් වෙත්වා. දෙවියන්ගේ දිව්‍ය අසීසුරු වැඩි දියුණු කරගෙන දෙවියෝ සැපවත් වෙත්වා. වහ වහ උතුම් චතුරාර්ය සත්‍ය ධර්මයේම අවබෝධ කරගනිත්වා. සාදු සාදු සාදු. ඒ වගේම රැස් කළ මේ පින අපට මේ උතුම් ශ්‍රී සද්ධර්මයේ පෙන්වා දෙන අපගේ ගුරු දේවෝත්තම පරම පූජනීය පින්වත් ලොකු ස්වාමින් වහන්සේ මේ පින් අනුමෝදන් වෙත්වා. ගුරු දේවයන් වහන්සේ මේ පුණ්‍ය අනුභවයෙන් නිදුක් වෙත්වා, නිරෝග වෙත්වා, සුවපත් වෙත්වා, දීර්ඝායු සම්පත් ලබත්වා. උතුම් චතුරාර්ය සත්‍ය ධර්මයේ සුවසේ අවබෝධ කරගන්න වාසනාව ලබත්වා. සාදු සාදු සාදු. ඒ වගේම රැස් කළ සියලු පුණ්‍ය ධර්මයන් අද දවසේ මේ ධර්ම දානමය පින්කමට සහ සම්බන්ධ වුණ ගල්ගම කරුවල ගස්වැව ට්‍රැක් 6 ගම්මානයේ ගම්වාසී ඒ දායක පින්වතුන්ට උපකාර කරමින් ඒ ගමේ විහාරස්ථානයේ වැඩ වාසය කොට අපවත් වී වදාළ පින්වත් ස්වාමීන් වහන්සේලාට මේ පින් අනුමෝදන් වෙත්වා. දායක පින්වතුන් නමින් මිය පරලොවගේ දෙමව්පියන් ආදී සියලු මළගිය ඥාතීන් මේ පින් අනුමෝදන් වෙත්වා. අද දවසේ මේ ධර්මයේ ශ්‍රවණය කළ ඔබ සියලු දෙනා නමින් මියගේ සියලු ඥාතීන් මේ පින් අනුමෝදන් වෙත්වා. සැපයෙන් සැපේටපත් වෙත්වා. වහ වහ සංසාර දුකින් අත මිදෙත්වා. සාදු සාදු සාදු. ඒ වගේම රැස් කළ මේ පින ගල්ගමුව කරුවල ගස්වැව ට්‍රැක් 6 ගම්මානයේ ගම්වාසී පින්වත් දායක පිරිසට මේ පින් අනුමෝදන් වෙත්වා. එම පින්වතුන්ගේ පවුල්වල දෙමාපිය සහෝදර ඥාතිත මිත්‍රාදී දුවදරු සෑම සියලු දෙනාට මේ පින් අනුමෝදන් වෙත්වා. නන්නයරින් උදව් උපකාර කළ සියලු දෙනාට මේ පින් අනුමෝදන් වෙත්වා. සියලු දෙනාටම ගෞතම බුද්ධ ශාසනයේම නිදුක් නිරෝගීව උතුම් ධර්ම අවබෝධය ලබන්න වාසනාව උදා වේවා. සාදු සාදු සාදු. ඒ වගේම රැස් කළ මේ පින දැනට ගමේ විහාරස්ථානයේ වැඩ වාසය කරන සියලුම පින්වත් ස්වාමීන් වහන්සේලාට මේ පින් අනුමෝදන් වෙත්වා. මහමෙවුනා වාසී සියලු පින්වත් ස්වාමීන් වහන්සේලාටත් ඒ වගේම ලෝකවාසී ගෞතම සසුනේ පිළිවෙත් පුරන උතුම් සංගරුවනට මේ පින් අනුමෝදන් වෙත්වා. අනගාരികා මෑණියන් වහන්සේලාට අනගාരിക උපාසක දූ දරුවන්ට මේ පින් අනුමෝදන් වෙත්වා.
ඒ සියලු දෙනාටත් නිදුක් නිරෝගීව සුවසේ උතුම් චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්න වාසනාව උදා වේවා. සාදු සාදු සාදු. ඒ වගේම රැස් කළ මේ පින කොරෝනා වෛරසයේ හේතුවෙන් රෝගාතුරව සිටින ලංකාවාසී ලෝකවාසී සියලු දෙනාට මේ පින් අනුමෝදන් වෙත්වා. තුනුරුවනේ අනන්ත ගුණානුභාව බලයෙන් දෙව්රක වරණින් ඒ සියලු දෙනා වහවහ නිදුක් නිරෝගී සුවපත් භාවයේ ලබත්වා. තිරජීවනයේ ලබත්වා. නැවත වතාවක් එදිනෙදා කටයුතු සුවසේ කරගෙන පින් දහම් රැස් කරගෙන උතුම් ධර්ම අවබෝධය ලබන්න වාසනාව උදා වෙත්වා. සාදු සාදු සාදු. ඒ වගේම ශ්‍රද්ධා කාර්ය මණ්ඩලයේ සියලු දෙනාටත් ඒ වගේම ශ්‍රද්ධා මාසික ධර්ම දාන සමාජික සියලු දෙනාටත් අද දවසේ ධර්මයේ ශ්‍රවණය කළ ඔබ සියලු දෙනාටත් මේ පින් අනුමෝදන් වෙත්වා. සියලු දෙනා නිදුක් වෙත්වා, නිරෝග වෙත්වා, සුවපත් වෙත්වා. දීර්ඝායුෂ සම්පත් සැලසේවා. ගෞතම බුද්ධ ශාසනයම උතුම් ආර්ය සත්‍ය අවබෝධ කරන්න මේ පින් හේතු වාසනා වේවා. සාදු සාදු සාදු. සියලු දෙනාට තෙරුවන් සරණයි. නමෝ බුද්ධාය. මෙවැනි වටිනා ධර්මදේශනා ශ්‍රවණය කිරීමට ශ්‍රද්ධා ඩේලි YouTube චැනලය සබ්ස්ක්‍රයිබ් කරන්න.